මෙහෙම ලියන්න ප්‍රශ්නාංක 4 දාලා මෙහෙම ලියන්න. ජනකවියේ ඇති අව්‍යාජත්වය ජනකවියේ ඇති අව්‍යාජත්වය කුරක්කන් කවි ඇසුරින් නිදසුන් සහිතව විමසන්න. ජනකවියේ ඇති අව්‍යාජත්වය නිදසුන් සහිතව විමසන්න. ජනකවියේ ඇති අව්‍යාජත්වය කුරක්කන් කවි ඇසුරින් නිදසුන් සහිතව විමසන්න කියන ප්‍රශ්නයට අපි මේ වෙලාවේ අවධානය යොමු කරනවා. හොඳයි. දැන් දීර්ඝව කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මීට කලින් ප්‍රශ්නයේදීත් මේක දීර්ඝව කතා කරා. ඒ හින්දා ඒ කතා කරනකොට හිටපු නැති දරුවෝ වෙනුවෙන් නැවත මේ සතිය ආය දවසකදී කතා කරනවා. ඒ හින්දා ඔබ ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ ප්‍රශ්නය දැන් සාකච්ඡා කරගෙන යමු. ඔබට මතුවෙන ප්‍රශ්න මැසේජස් හරහා එවන්න මට මේ වෙලාවේ ඒ මැසේජස් පේනවා. හරි? ඒත් එක්කම ආයෙ මතක් කරනවා මගේ පන්ති වලට සම්බන්ධ වෙන දරුවෝ ඒ පන්තියේ තියෙන දවසට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න පුතේ. මොකද ඒ දරුවෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන දැන් මගේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ නැති ඔබේ පන්තියෙන් බාහිර දරුවොත් මේ වෙලාවේ මගේ පන්තියට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතර එහි අයත් ඉඳිද්දි මගේ පන්ති වලට සහභාගී වෙලා ඉන්න දරුවෝ හැමෝම සම්බන්ධ වුණේ නැති වුණාම ඒක එච්චර හොඳ මදි. ඒ හින්දා. හරි. දැන් ජනකවියේ තියෙන අව්‍යාජ බව. ජනකවිය හරි අව්‍යාජයිනේ. ඉස්සර ගම්වල මිනිස්සු හරි අව්‍යාජ මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ට තිබුණේ බොහොම සරල ජීවිතයක්නේ. අද කාලේ වගේ ඒ කාලේ මිනිස්සු එහෙම ව්‍යාජ නෑනේ. අපි දැන් හරි මවාගත්ත ලෝකෙකනේ ඉන්නේ. ඒ මිනිස්සු එහෙම නෑ. දැන් ඉන්න මිනිස්සු යන්නේ උඩින්. ඉස්සර හිටපු මිනිස්සු පොළවේ පය ගහලා හිටියා. දැන් ඕවා තමයි අපිට ඇහෙන වචන. ඕවා තමයි ඇහෙන වචන. අපිත් ඉතින් පොළවේ පය ගහලා තමයි ඉන්නේ. එදා සමාජය අද සමාජය වෙනස්නේ නේ. මගේ දරුවන්ට කවුරු හරි කියනවා නම් උඹලා ඉන්නේ පොළවේ පය ගහලා නෙමෙයි. පොළවෙන් උඩ ඉන්නේ. උඹලා හරි ව්‍යාජයි. බොරුනේ. ඔබ පොළවේ පය ගහලා ඉන්නේ. ඔබ එහෙම අව්‍යාජ කෙනෙක් නෙමෙයි. ඔබ එහෙම ව්‍යාජ කෙනෙක් නෙමෙයි. ඔබ බොහොම අව්‍යාජයි. ඔබට තියෙන්නේ සරල ජීවිතයක්. ඔබ බොරුවට රඟපාන්නේ නැහැ කියන එක මම හොඳට දන්නවා. සමාජ ක්‍රමයේ වෙනස් වීම නිසා අපි කියනවා එදා වගේ නෙමෙයි අද. කොහොමත් එහෙම තමයි. තව ටික කාලයකින් ඒගොල්ලොනුත් කියයි ඔයාලගේ කාලේ වගේ නෙමෙයි අපේ කාලේ. හරි. දැන් මෙතන ඉන්න මගේ කෙල්ලොන්ට බැද්දේකම කුංචි මැණිකා වගේ ජීවත් වෙන්න බෑනේ. එහෙම බෑනේ. නේද? මෙතන ඉන්න මගේ ඔය කොල්ලොන්ට කිව්වොත් එහෙම බබුන් වගේ ජීවත් වෙන්න කියලා එහෙම බෑනේ. ඉතින් එදාට වැඩිය අද වෙනස් තමයි. අද කිව්වොත් එහෙම සාමාන්‍ය පෙළ විභාගේ නවත්තලා හේන් කොටන්න යන්න කියලා ඒකත් කරන්න බෑනේ. කොටන්න හේන් නැත්තේත් නෑ. කොහෙද හේන් මේ එහෙනම් මේක තමයි අපේ හේන. සාමාන්‍ය පෙළ නැමැති හේන.
කුරක්කං කවියා කෙටුවේ මාස 3යි 4 වෙනි මාස වැපරුවා අපි දැන් අවුරුදු 2ක් තිස්සේ කොටනවා. හරි. ද වපුරන්න තියෙන්නේ ජනවාරි මාසෙ කියලා දැනට කියන්නේ. ඊට පස්සේ අපි ටික කාලෙකින් නෙලනවා. එහෙනම් මාස 3ක් අස්වද්දපු හේනට වැඩිය අවුරුදු 2ක් අස්වද්දපු හේනේ පළදාව බර වෙනවා අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් ඔබ ගැන බය වෙන්න එපා. මම හැමදාම ඔබට කියන දෙයක් තියෙනවා. තමන් ගැන විශ්වාසය තියාගන්න. මම ඊළඟට හැමදාම කියන දෙයක් තියෙනවා. අලියට උගේ මහත පේන්නේ නැහැ. ඔබ පන්තියේ ඇවිල්ලා වාඩි වෙලා වැඩ කරද්දි මගේ පන්තියේ හිටපු බහුතරයක් දරුවෝ දක්ෂයි කියන එක මම දැක්කට මම ඒක කිව්වේ නෑ. හරි. හැබැයි මම ඒක වෙන විදිහකට කිව්වා. මේ පාර මම මගේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ 100ක් දානවා කියලා නාවල පිටියේ. හරි. එහෙනම් ඒව මතක තියාගන්න. හරි. අපි කොරෝනා පිට කොරෝනාවත් ඒත් එක්ක තව වෛරස් එකක් ආවත් පේපර් එක ජනවාරි නෙමෙයි දෙසැම්බර් අන්තිමට දුන්නත් අපි ඒ 100 පෙන්වන්න ඕනේ. බැරි වෙලාවත් කිව්වොත් දෙසැම්බර් මාසේ 18 පේපර් එක දෙනවා කියලා ලබන සතියේ දවස් 7ම උගන්නලා ඔබ විභාගයට යවනවා. හරි. ඒ විශ්වාසය මට තියෙනවා. මොකද මම දන්නවා මගේ දරුවන්ට ඒ දරුව පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකට ඔබට සහ මට ඔබේ දෙමව්පියෝ පුදුම විදිහට ආශිර්වාද කරනවා. දවසට මට ටෙලිෆෝන් කෝල් 10කට 15කට වැඩි වෙනවා ඔබේ අම්මලා තාත්තලාගේ. හරි. එහෙනම් ඔබට වරදින්නේ නැහැ. මම අර හැමදාම කියන්නේ සාරා අසංකේය කල්පලක්ෂයක් පාරමිතා පිරුවත් මාතුපෝසක ජාතකයේදී අම්මගෙන් නියත විවරණ ලැබුණේ නැත්නම් අදටත් අවුට ගෞතම බුදුහාමුදුරුවෝ කෙනෙක් නැහැ. සාමාන්‍ය පෙළ ඒකකට ගන්න ඔබේ අම්මගෙන් තාත්තගෙන් ඔබට නියත විවරණ ලැබිලා ඉවරයි. ඒ හින්දා ඔබ මේ අභියෝගය ජයගත්තේ නැත්නම් සිද්ධාර්ථ බුදු වුණා කියන එක බොරු. හරි. අපි ප්‍රශ්නෙට පිළිතුර පටන් ගමු පුතේ. ලියන්න හැඳින්වීමේ ඡේදය මෙහෙම. මාත් එක්ක ලියාන යන්න මම ඔබට හැමින් කියන්නම්. අතීත සාම්ප්‍රදායික ජනයා සාම්ප්‍රදායික ලියද්දී පුතේ දයන්න අල්ප ප්‍රාණ ලියන්නේ මහා ප්‍රාණ නෙමෙයි. අතීත සාම්ප්‍රදායික ජනයා තනිකම කමා කාන්සිය නිවා ගැනීමට කියන වචනේ මය පුතේ එකට ලියන්නේ වචන දෙකක් නෙවෙයි. නිවා ගැනීමට ප්‍රකාශ කළ කවි ජන කවි වේ. ප්‍රකාශ කළ කවි ජන කවි වේ. වේ නිපාතය ඈත් කරනවා. නිකන් කිව්වේ ඔබ දන්නවා. ජන කවි වේ. අතීත සාම්ප්‍රදායික ජනයා තනිකම කාන්සිය නිවා ගැනීමට ප්‍රකාශ කළ කවි ජන කවි වේ. මෙම ජන කවි නොයෙක් අවස්ථාවල කියන වචනේ දරුවෝ එකට ලියන්නේ වල ඈඩ් කරන්නේ නැහැ. නොයෙක් අවස්ථාවල ගායනා කර ඇත.
නොයෙක් අවස්ථාවල ගායනා කර ඇත. මේකනේ හැඳින්වීම. මේකනේ ජනකවිය පිළිබඳ අපේ තියෙන සර්ටිෆිකේට් එක. පාළුව කාන්සිය තනිකම විඩාව මේ කියන නිදිමත මේ සියලු දේවල් නිවා ගන්න සාම්ප්‍රදායික ගැමි ජනයා ගොතලා කිව්වා කවි, ගැමියා ගොතලා කියපු කවි, ගැමි කවි නැත්නම් ගම්බද කවි නැත්නම් ජන කවි. තුනම එකයිනේ. ඒ අවස්ථාවට අනුව ගොතලා කිව්වේ. ඒ අවස්ථාවේ දැනිච්ච සිතුවිල්ල, ඒ වෙලාවේ ආපු හැඟීම තමයි කවියක් බවට පෙරළුනේ. නේද? දැන් කුරක්කන් හේනෙදි එහෙමයි. ගොයම් නෙලද්දි එහෙමයි. ගොයම් කපද්දි එහෙමයි. පන් නෙලද්දි එහෙමයි. කරත්තේ දක්කද්දි එහෙමයි. බඹර කපන්න යනකොට එහෙමයි. හරි? මේක එක පැත්තකින් ඔවුන්ගේ ප්‍රධාන sannivedana මාධ්‍ය අනිත් අයත් එක්ක ගනුදෙනු කරපු තමන්ගේ පාළුව කාන්සිය තනිකම මේ සියල්ල නිවා ගන්න. අනිත් අයත් එක්ක කරපු ප්‍රබලම sannivedana මාධ්‍යය මේක. දැන් එහා යායට ඇහෙන්න තමයි ජන කවිය කවි කළා කිව්වේ. පෙර කලේ තනූ පැල දැන් දිරාලා එම කලේ බැඳපු වැට ගොනු කඩාලා පැල්පතේ ගොයම් රෑරක බලාලා නිදිමතේ කියමු පැල් කවි ගොතාලා. යර කුඹුරේ පැල් රකින්න යනකොට ගොවියට පේන දේ. කලින් කුඹුරේ ආරක්ෂාවට වටේට හදපු වැට ගොනු හරක් කඩලා දාලා. පැලට ගියාම නිදිමතයි. රාත්‍රියේ නිදිමතේ කියමු පැල් කවි ගොතාලා. නිදිමත මග හැරගන්න ඔන්න මං කවියක් කිව්වා. 9 පන්ති ඉගෙන ගත්ත ටීකා සීපද ඔබට මතක ඇති. ඒ සියල්ල එතන තිබුණේ. එහෙනම් ඔබ මේවා පිළිබඳ දකින්න. දන්නවා. රයිට්. ඒ ලියපු වාක්‍යය මම නැවත කියන්නම්. අතීත සාම්ප්‍රදායික ජනයා තනිකම කාන්සිය නිවා ගැනීමට ප්‍රකාශ කළ කවි ජන කවි වේ. මෙම ජන කවි නොයෙක් අවස්ථාවල ගායනා කර ඇත. එතෙන්ටම ලියාගෙන යන්න තාම ඡේදය අවසන් නැහැ. කෘෂිකර්මාන්තය ආශ්‍රිත කෘෂිකර්මාන්තය ආශ්‍රිත කෘෂිකර්මාන්තය ආශ්‍රිත කමා පතල් ආශ්‍රිත පතල් ආශ්‍රිත පතල් ආශ්‍රිත කමා හේන ආශ්‍රිත හේන ආශ්‍රිත හේන ආශ්‍රිත ආදී වශයෙන් මේවා දැක්විය හැක. මේවා දැක්විය හැක. මේවා දැක්විය හැක. කෘෂිකර්මාන්තය ආශ්‍රිත, පතල් ආශ්‍රිත, හේන් ආශ්‍රිත ආදී වශයෙන් මේවා දැක්විය හැක. නැත්නම් ජන කවිය දැක්විය හැක.
નિયમિત ජනකවි වර්ගය નિયમિત ජනකවි වර්ගය નિયમિત ජනකවි වර්ගය කුරක්කන් කවි ලෙස හඳුනාගත හැකිය කියලා ලියනකොට දරුවෝ දන්නවා වාක්‍ය අවසානය නිපාතයේ පුතේ ඈත් වෙන්න ඕනේ. හඳුනාගත හැකිය. ඒක අපි දන්නවා අපිට නිර්දේශිත කවි පන්තිය තියෙන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ජන කවි වලින්. ඒ ගැන අපි දන්නවා. එම ජන කවි තුල ඇති අව්‍යාජත්වය මෙහිදී සාකච්ඡා කෙරේ. දැන් අපි කියනවා පුතේ මේ පාඩමේදී ඒ තියෙන ලක්ෂණත් එක්ක අපි මේ ප්‍රශ්නය තුල සාකච්ඡා කරන්නේ මේ ගැමියා පාළුවකාංශය තනිකම මකා ගන්න කියපු කවි විවිධ අවස්ථාවලදී ගායනා කරා. ජනකවි වර්ග අපි දන්නවා. ඒවා අපි ඉගෙනගෙන තියෙනවා. අපේ නිබන්ධනය තුල ඒවා තියෙනවා. ඒතර මේ කුරක්කන් කවි කියන එක අයිති වෙන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ජන කවි වලට. අපි මෙහිදී සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඒ ජන කවියේ තියෙන අව්‍යාජ බව කියන කාරණේ. දැන් මගේ දරුවෝ දන්න එක දෙයක් තියෙනවනේ. මොකද්ද? අපි සාකච්ඡා කරන්න යන්නේ අව්‍යාජ බව කියන කාරණේ කියපු ගමන් ඒක තමයි අපේ ප්‍රශ්නය. අපි මොකද්ද හැමදාම ලියපු හැමදාම කරන දෙයක් තියෙනවා. ඒ අව්‍යාජ බව කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න ඕනේ. අපි සාකච්ඡා කරන සංකල්පය මොකද්ද? ඒ සංකල්පය සරලව කියන්න ඕනේ. හැඳින්වීමේ ඡේදය තුල. හරි. එතෙන්ටම ලියන්න. තම සිතෙහි ඇති වූ උනිපාතය වෙනම ලියන්නේ. තම සිතෙහි ඇති වූ හැඟීම ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම. අයුරින්ම කියද්දී අවධානාර්ථයේ මනිපාතය ඈත් වෙනවා. ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම අව්‍යාජත්වයයි. අය කියනවා හැබැයි දැන් ඔබ මාත් එක්ක කියවන්න ඕනේ. තම සිතෙහි ඇති වූ හැඟීම ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම අව්‍යාජත්වයයි. අයත් කියන්නේ තම සිතෙහි ඇති වූ හැඟීම ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම අව්‍යාජත්වයයි. සමහර දරුවෝ කියන්නේ ගෙදර ඉන්න අනිත් අයටත් ඇහෙන්න හයියෙන් කියන්න ඕන. ඒතර මේක පාඩම් කරලා ඉවරයි. මේක ඔබට අලුත් අත්දැකීමක් නෙමෙයි. ගෙදර ඉන්න හැමෝටම ඇහෙන්න හයියෙන් කියන්න. තම සිතෙහි ඇති වූ හැඟීම ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම අව්‍යාජත්වයයි.
එතෙන්ටම ලියන්න. ඒ බව කුරහන් කවි තුල ඉස්මතු වන අයුරු විමසා බලමු. නැත්නම් විමසමු. විමසීමට ලක් කරමු. විමසා බැලී ඔබේ නිදහස තියෙනවා. ඒක. හරි? දැන් මේ ඡේදයේ මුලින් ඉඳලා නිකන් මතක් කරගත්තොත් මේක පාඩම් කරමින් යන්න. ආයෙ පාඩම් කරන්න අපිට දවසක් ආයෙ වෙන් කරන්න ඕනේ නෑ නේද? එතකොට අතීත සාම්ප්‍රදායික ජනයා දැන් මාත් එක්ක කියවන්න ඕනේ. අතීත සාම්ප්‍රදායික ජනයා තනිකම කාන්සිය නිවා ගැනීමට ප්‍රකාශ කළ කවි ජන කවි වේ. මෙම ජන කවි නොයෙක් අවස්ථාවල ගායනා කර ඇත. කෘෂිකර්මාන්තය ආශ්‍රිත, පතල් ආශ්‍රිත, හේන් ආශ්‍රිත වශයෙන් ඒවා දැක්විය හැක. නියමිත ජනකවි වර්ගය කුරක්කන් කවි ලෙස හඳුනාගත හැකිය. එම ජනකවි තුල ඇති අව්‍යාජත්වය මෙහිදී සාකච්ඡා කෙරේ. තම සිතෙහි ඇති වූ හැඟීම ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම අව්‍යාජත්වයයි. ඒ බව කුරක්කන් කවි තුල ඇත. අපි හැඳින්වීම තුල අපි දුන්නා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවා ගැනද? මොකද්ද සංකල්පය අව්‍යාජත්වය? අව්‍යාජත්වය කියන්නේ මොකද්ද? ඒක කතා කරන්නේ මොන කවිපන්තිය ආශ්‍රයෙන්ද? ඔන්න අපි පැහැදිලි හඳුන්වා දීමක් කරලා තියෙනවා ඕන කෙනෙකුට තේරෙන ශෛලියෙන්, තේරෙන භාෂාවෙන්. හරිනේ? දැන් අපි උදාහරණ වලට යමු. හරි, පළවෙනි උදාහරණය පුතේ උද්දෘත කරන්න. මේ පද්‍ය පන්තියේ හැම වෙලාවෙදිම හම්බ වෙච්ච මේ පද්‍ය පන්තියේ ලියපු හැම ප්‍රශ්නකදී වගේම අපි දායක කරගත්ත එක කවියක් දැන් උදාහරණ වෙනවා දිගින් දිගටම. දැන් මේ කවිය ඔබේ ඔළුවට වැටෙන්න ඕන. අපි දැන් මේ කවිය මෙතන නැවත උදාහරණ කරන්න යන්නේ. හරි. පළවෙනි උදාහරණය කවිය ලියමු. එලි සමය පිහිටවලා නිවැරදි පද ගලපලා ලස්සනට ලියන්න. හරි. හේනේ පැලේ මා විඳිනා සුරුක්කං. හේනේ පැලේ මා විඳිනා සුරුක්කං. ඔව්. ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. වැටටත් උඩින් උන් අල්ලන මාලක්කං. අපොයි මගේ කිරිවදිනා කුරක්කං. හේනේ පැලේ මා විඳිනා සුරුක්කන්. ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. වැටටත් උඩින් උන් අල්ලන මාලක්කන්. අපොයි මගේ කිරිවදිනා කුරක්කන්.
තාලේ මොකක් වුණත් කමන්නේ කවියේ වචන ටික නිතර නිතර කිව්වනම් ඔක මතකෙ කවියක් පාඩම් කරනවා කියන එක එහෙම තාලෙට කියන්න ඕන වෙලාවක් වෙන් කරගන්න ඕනේ කියලා එකක් නෑ කවියක් උද්දුතයක් නිතර නිතර මුමුණන්නකෝ නිතර නිතර කියවන්නකෝ නිකම්ම මතකෙ හිටිය ඔය කවි පද ටික නිතර නිතර කියව එහෙම යන්න මතකෙ හේනේ පැලේ මා විඳිනා සුරුක්කම් දැන් ගෙදර ඉන්න ගමන් කියනවා මේ දවස්වල දැන් ගෙදර ඉඳලා එපා වෙලානේ තියෙන්නේ ඉස්කෝලේ පටන් ගත්තත් සමහර අයට ඉස්කෝලේ යන්න විදිහකුත් නැහැනේ නේද දැන් නිකන් හේනේ පැලදාව වගේ තමයි ගෙදර අර තිබිච්ච සමහර අවස්ථා දැන් සංකෝචනීය කරලානේ තියෙන්නේ දැන් ගෙදර වැඩවලටත් යම් ප්‍රමාණයක් උදව් කරන්න වෙයි දීනේ කියලා අපේ අම්මලා තාත්තලාට පින් සිද්ධ වෙන්න ඒ මිනිස්සු මේ වෙලාවේ ඔබෙන් ගෙදර දොරේ වැඩ පොළ ගන්නෙත් නැතුව ඔබ ළඟට වෙලා ඔබට උදව් කරනවා ඒක අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා සර් පන්තිය කරනකොට දුවත් එක්ක මම ළඟටලා ඉඳගෙන ඉන්නවා කියලා ඒ සෙනෙහස ඒ ආදරය ඒ වටිනාකම අර අපේ හෝල් ක්ලාස් එකේ තිබුණ නැති ඒ වටිනාකම ඔබට හම්බෙලා තියෙනවා ගෙදර ඒවා පුතේ ලෝකේ ලොකුම කෝටිපතියා වුණත් කොච්චර සල්ලි තිබ්බත් ඒව ගන්න බෑ එහෙනම් ඔබ හැමදාම කියනවා වගේ වාසනාවන්තයි නේ කරදර වැඩි වෙන වෙලාවට කියනවා හේනේ පැලේ මා විඳිනා සුරුක්කම් ඈ කියන්න පුළුවන්නේ පුදුම වදයක්නේ ගෙදර තියෙන්නේ පුදුම මහන්සියක්නේ මං වෙන්නේ මගේ මාර වැඩ ගොඩන්නේ ගන්නේ හරියට හේනේ මොකක්ද අම්මා හේනේ පැලේ මා විඳිනා සුරුක්කම් මේ ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන් සමහර ගෑනු ළමින්ගේ ගෙවල් වලත් දැන් හිටපු ගමන් එනවා ඇති ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන් පන්තියේ තියෙන දවස්වල සමහර ඌරෝ ඇවිත් වටපිට කළා සක්මන් නේ අපි ඉතින් හේනේ පැලේ ගොබියා වගේ උන් එලව හිටියා සමහර ඌරෝ සක්මන් කරනවා දැක්කා වැටටත් උඩින් උන් අල්ලන මාලක්කම් ඌරෝ දෙන්නේ තුන් දෙනෙක් වැටට උඩින් මාලක්කමකුත් ඇල්ලුවා අපොයි මගේ කිරිවදිනා කුරක්කම් කියලා හිතුනේ මට නේ දැන් එහෙම ඌරෝ ඇවිල්ලා වටපිට සක්මන් කරනවා නම් අපොයි මගේ කිරිවදිනා කුරක්කම් කියලා හිතෙන්නේ අපේ අම්මට එහෙම වෙන්න එහෙම හිතෙන්න දෙන්න එපා හරි එහෙම හිතෙන්න දෙන්න එපා ඔබේ අම්මට තාත්තට හිටුනොත් අපොයි මගේ කිරිවදිනා කුරක්කම් කියලා මේ වෙලාවේ මතක තියාගන්න ඔය කුරක්කම් බීජය මොනවා වෙනවද? ඔක බොල් බීජයක් බවට පත් වෙනවා. පොත්ත කොච්චර ලස්සන වුණත් ඇතුලේ මදේ බොල් නම් පුතේ ඒ ඇටෙන් වැඩක් නැහැ. හරි? රයිට්. කවිය උද්දෘත කරා. හේනේ පැලේ මා විඳිනා සුරුක්කම් ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන් වැටටත් උඩින් උන් අල්ලන මාලක්කම් අපොයි මගේ කිරිවදිනා කුරක්කම් ජනකවිය මේක හදවතින්ම අපේ වචනෙන් මේ බොක්කෙන්ම කියන්නේ මේ ඇතුලෙන්මයි එන්නේ අයියෝ අම්මෝ අපොයි කියන එක එන්නේ ඒ දැඩි මානසික වේදනාවත් එක්ක ලියන්න කවියට යටින් මෙහෙම ඉහත කවිය තුල ලයන මූර්ධජ මගේ පුතයා ඉහත කවිය තුල අව්‍යාජත්වය ගැබ් වී ඇත විනිපාතය වෙනම අව්‍යාජත්වය ගැබ් වී ඇත අව්‍යාජත්වය ගැබ් වී ඇත හේනට යන ගොවියාට අඹදරුවන් සිහිවීම අඹදරුවන් සංඥක බයන්න ලියන්නේ අඹු දරුවන් එකට ලියන්නේ අඹදරුවන් සිහිවීම කමා නිදිවැරීමද දනිපාතය ඇත් වෙනවා
නිදිවැරීමද එක්තරා මානසික වෙහෙසකි. එක්තරා මානසික වෙහෙසකි. එක්තරා මානසික වෙහෙසකි. දැන් ඔබට තේරෙනවනේ රැට හේනේ පැල් රකින්න යනවා ගොවියා ගෙදර තමන්ගේ ප්‍රියම්බිකාව බිරිඳ පෙම්වතිය ගොඩක් වෙලාවට ඒ සමාජයේ නම් තමන්ගේ බිරිඳ වුණේ තමන්ගේ ඇවැස්ස නෑනා සමහරවිට වැලි කෙලියේ පටන් තමයි ওই ප්‍රේමය තිබ්බේ. දැන් මේ නෑන මතක් වෙනවා. ඒත් එක්කම තමන්ගේ ප්‍රේමයේ අග්‍ර ප්‍රතිඵලය තමන්ගේ දරුවෝ මතක් වෙනවා. සිරු දෙනා දාලා හේනේ පැලේ තනියෙන් ඉන්න ඕනේ. දැන් අර මහන්සියට වැඩිය හිතේ මහන්සිය වැඩි, ගතේ මහන්සියට වැඩිය. එහෙම සිහි වෙනවනේ. නේද? එහෙම මතක් වෙනවා. පිලේ පැදුර හේනට අරගෙන යනවා. එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා. රටාවියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා. රටාවියපු අත් දෙක කියන්නේ ඒ ආදරණීය අත් දෙක. හිතේ දුකට එතකොට කවි කියවෙනවා. දැන් මෙතන සමහර දරුවන්ගේ තාත්තලා ඇති උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එන අයත් ඇති. නයිට් ඩියුටි යන අයත් ඇතිනේ. ඒ ඩියුටි කරන තැන ඔය වැඩවල ස්පාසුවක් ලැබිලා ටිකක් නයිට් ඩියුටි වෙලාවේ ටිකක් පාළුවෙන් ඉන්නකොට රැට කන්න ගෙදරින් අරන් ගිය කෑම එක දිගාරිනකොට ඒ ලස්සනට රසට උයපු අත් දෙක මට සිහි වෙනවා ඇති. ඒ වගේ තමයි එදා ජන සමාජයේත් එක ප්‍රේයන්ගෙන් වෙන්වීම දුකක්. ඒ මානසික දුක ඔහු බොහොම අව්‍යාජව ප්‍රකාශ කරනවා. ලියන්න එතෙන්ටම ඒ මදිවට රාත්‍රියේ හේනට වදින ගෝනා කම දාලා ලියන් යන්න පුතේ. දැන් සත්තු ලයිස්තුවක් ලියන්න දන්න සත්තු ඔක්කොම ලියන්නේ ගෝනා මේ දැන් මේ දැන් නම් කියන් යද්දි පන්තේ හිටපු යාළුවෝ මතක් වෙනවා ඇති. ගෝනා කමා මුවා කමා ඌරා කමා අලි ආදීන්ගෙන් වන විනාශයද ඈත් කරනවා. දනිපාතේ විනාශයද තවත් වදයකි. ගෝනා මුවා ඌරා අලි ආදීන්ගෙන් වන විනාශයද තවත් වදයකි. එමම ලියන්න ඌරා විශේෂයෙන්ම ඈත් වෙනවා මනිපාතය. ඌරා විශේෂයෙන්ම වැටටත් උඩින් කරනම් ගසා විත්
වගාවට හානි කරයි. වගාවට හානි කරයි. කරනම් ගසාවිත් වගාවට හානි කරයි. හානි කරයි. මෙලෙස වෙහෙස වී විනිපාතය ඇත් වෙනවා. වෙහෙස වී වැපිරූ භෝගය වැපිරූ භෝගය ඌරා විසින් කා. ඌරා විසින් කා කියන්නේ කාල පූර්ව ක්‍රියාර්ථයෙන් ඒ පදේ වෙනම ලියන්නේ. ඌරා විසින් කා. ඌරා විසින් කා. විනාශ කිරීම ඔහුට මහත් වේදනාවකි. එම වේදනාව අව්‍යාජත්වයෙන් ප්‍රකාශ කරන්නේ මෙලෙසිනි. එනම් කියලා කමාවක් දාන්න. එනම් කමා එතනම උඩුකමා තුල ලියන්න මේ කවි පදය. එනම් කියලා උඩුකමා තුල ලියන්න. එනම් අපොයි මගේ කිරිවදිනා කුරක්කම්. අවසාන පාදයේ. අපොයි මගේ කිරිවදිනා කුරක්කන් කියලා ලියලා උද්දුතේ වහන්න. උඩුකමා වහන්න. අපොයි මගේ කිරිවදිනා කුරක්කන්. උද්දුතේ වැහුවා යනුවෙනි. අපොයි මගේ කිරිවදිනා කුරක්කන් යනුවෙනි. දැන් පුතේ බලන්න මෙතන තියෙන නිර්ව්‍යාජ බව. තමන්ගේ හදවතට දැනෙච්ච හැඟීම ඒ විදිහටම කියනවා. ඒ හැඟීම ඒ විදිහටම කියනවා. ඒ හැඟීම් කියන ඒවා හරි ප්‍රබලයි මිනිස්සුන්ගේ. සමහර තැන්වලදී සමහර දේවල් අපි හංගන්න හිටියට අපිට එහෙම හංගන්න ඉන්න බෑ. එහෙම හංගන්න උත්සාහ කරන වෙලාවේදී ඒක අව්‍යාජම අපිට සමහරට ඇඬුම් වෙනවා. ඒතර අපිට ඇත්තම කියන්න වෙනවා. මේ ජීවිතයේ යම් අවස්ථාවලදී එහෙම වෙනවා. එක තැනකදී අපේ ගීත රචකයෙක් කියනවා දැන් අම්මා පිළිබඳ ඇතිවෙච්ච හැඟීම ඒවා බොහොම අව්‍යාජයිනේ. දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා. වැට කෙයියා මලක් වගේ සුවඳ හමනවා. නේ අම්මා ගැනනේ කියන්නේ වැට කෙයියා මලක් වගේ සුවඳයි. දුනු කෙයියා මලක් වගේ ලස්සනයි. දවය ගීතයේ එක තැනකදී කියනවා බොහොම සංවේදී තැනක් සහ අපේ අම්මා පිළිබඳව අපිට තියෙන හැඟීම බොහොම අව්‍යාජව ප්‍රකාශ වෙනවා. කොහොමද කියන්නේ? ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි. ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි. අම්මා කොච්චර ගුණවත්ද?
අම්මා කොච්චර මං වෙනුවෙන් කැපකිරීම කරනවද? අම්මා කිරි කල්ලා පොවපු ලේබල වටිනාකම කොච්චරද? මට ඒක කියන්න. හොඩියේ තියෙන අකුරු ටිකක් මදි. ඒ තමයි අව්‍යාජ බව. ඒ හින්දා කවදාවත් අම්මට දුකක් දෙන්න එපා. අම්මට තාත්තට ආදරේ නම් මේ ජයග්‍රහණය ඒ සාමාර්ථයකින්ම ලබා දිය යුතුයි. ඒ සඳහා අද මේ ලියන විචාරයේ කවි ටික හෙට රෑ අද රෑ එළි වෙලා හෙට ඉර පායන්න කලින් ආදරේ නම් අම්මට ආදරේ නම් තාත්තට කඩපාඩම් කරලා ඔප්පු කරන්න මං ඔයාලට ආදරේ කියලා. මේ වෙලාවේ ලියන විචාරය ඔබ මේ පන්තියට සම්බන්ධ වෙලා ඉන්න එක සමහර අම්මලා දකින්න ඇති, සමහර තාත්තලා දකින්න ඇති, නැතුවත් ඇති. මේ හෙට උදේ ඔබේ අම්මා ළඟට තාත්තා ළඟට ගිහිල්ලා ආදරෙන් හෙට සෙනසුරාදා දවස දෙන්නම ගෙදර ඉන්නවා රාජකාරිය වලට යන අය නම් ගොඩක් අය. මේ තියෙන ඊයේ හවස අපි ලියපු ਵਿਚාරයේ කවි තුන වෙන්න කඩපාඩම් කරා අම්මේ තාත්තේ අහගන්න කියලා කිව්වා නම් ඒවා පුතේ අර අම්මලා තාත්තලාට ලක්ෂ ගණන් දහස් ගණන් දීලා ගෙනත් දෙන තෑගි භෝග වලට වැඩිය වටිනවා කියන එක හොඳින් මතක තියාගන්න. හරි. අපි යන් ඊළඟ උදාහරණයට ලියන්න කවිය මෙහෙම. මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. දෙවෙනි උදාහරණය පළවෙනි පදය මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. කවිය ඔබ ළඟ තියෙනවා. දෙවෙනි පාදය බිම එලි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති. ළඟ ලියද්දි ලයන්න මූර්ධජ කියන එක මතක් කරගන්න. ගයන සංඥක ළඟ ඇති. ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති. ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද වැඩෙති. මා කී දේ දෙයියනි බොරු වක්ම නැති. බිම එලි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති. ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදී නැති. ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද පැසෙති. කිසියම් ආකාරයක ගොවියාගේ හිතට හදවතට සැනසුම් සුතුමක් එන වෙලාවක්. ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද පැසෙති. ගොවියා මදහසක් පාන අවස්ථාවක්. සතුටක් දැනෙන වෙලාවක්. හරියට දැන් මේ වෙලාවේ ඔබේ ළඟ ඉන්න ඔබේ අම්මට තාත්තට දැනෙනවා වගේ. ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද පැසෙති. දැන් පැහැෙන කුරහන් යායක් ඔය අම්මගේ තාත්තගේ ළඟ තියෙන. හරි? ලියන්න අපි ඒ කවිය තුල ගැබ්වෙන අව්‍යාජ බව, එහෙම නැත්නම් නිර්ව්‍යාජ බව, ගොවියාගේ අවංක හැඟීම් කොහොමද ප්‍රකාශ වෙන්නේ කියලා පැහැදිලි කරමු. කවියට යටින් මයි පුතේ මෙහෙම ලියන්න. ඉහත කවිය තුලද ධනිපාතය ඈත් වෙනවා. ඉහත කවිය තුලද අව්‍යාජ බව දක්නට ලැබේ. අව්‍යාජ බව දක්නට ලැබේ. අව්‍යාජ බව දක්නට ලැබේ. අව්‍යාජ බව දක්නට ලැබේ.
මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. ඒ කවි පදය උද්දෘත කරලා ලියන්න යන්න පුතේ. ඒ කියන්නේ පළවෙනි කවි පදය ලියන්න යා පළවෙනි පාදය. මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. උඩුකම වහන්න. යන 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 පද්‍ය පාදයෙන් පද්‍ය පාදයෙන් පද්‍ය පාදයෙන් පද්‍ය පාදයෙන් ඒ බව හෙළිවේ ඒ බව හෙළිවේ ඒ බව හෙළිවේ ඒ බව හෙළිවේ ලයන මූර්ධජ හෙළි කියන අදහස ලියද්දී හෙළි වෙනවා විවෘත වෙනවා ප්‍රකාශ වෙනවා කියන අදහස. අපි දන්නවනේ නේද? අපි මොකක් හරි දෙයක් අවංකවම නම් කියන්නේ. ඒක කවුරු විශ්වාස කරත් නැත්නම් මම මේ කියන්නේ ඇත්ත කියලා කියනකොට මිනිස්සු වචන පාවිච්චි කරන දෙයියම්පා ඇත්ත කියන්නේ. අම්මපා ඇත්ත. දෙයියනේ ඇත්ත කියන්නේ. ඒ කියන්නේ ඒක බොහොම අව්‍යාජ මේ කියන දේ කාරණේ ඇත්තමයි කියන එක තහවුරු කරන්න අපේ භාෂා ව්‍යවහාරය තුළ අපේ සරල සාම්ප්‍රදායික ගැමිය විතරක් නෙමෙයි වර්තමානයේ අපි පවා භාවිත කරන වචන නේද? මගේ අම්මගේ අම්මපා ඇත්ත කියන්නේ. එහෙම කියනවා මිනිස්සු අපි අහලා තියෙනවා. දෙයියනේ ඇත්තමයි. සත්‍යමයි. නේ? දැන් ඒවා අවංකවම කියනවා කියලා අපි විශ්වාස කරන්නේ. මේ සමහර වෙලාවට දෙයියම්පා අම්මපා ඇත්තමයි සර් කියලා පට්ටපල් බොරු කියපුනොත් අපේ පන්තිවල නැතුවාම නෙවෙයි. හැබැයි ගොඩක් අඩුයි. නේ? සමහර තැන්වල ඉතින් බැරිම තැන එහෙම කියපු අවස්ථාත් ඇතිනේ. කලබල වෙන්න එපා පුතේ. සමහර දරුවෝ කල්පනා කරනවා ඇති මට මේ ටික ලියා ගන්න බැරුණා මේ ටික බැරි වුණා කියලා. ලබන සතිය වෙනකොට මේ දක්වා කරපු හුඟක් පන්තිවල රෙකෝඩින්ග්ස් ටික මේ වෙලාවපත් එක්ක මේ ඔන්ලයින් කරන වැඩේ මේකේ රෙකෝඩින්ග්ස් ටික ඔබව දැනුවත් කරලා පණිවිඩයක් කරහා මම ඒ ටික YouTube ඔස්සේ ඔබට ලැබෙන්න සලස්වනවා. එහෙම නැත්නම් දැන් අපේ පන්ති වලට එන දරුවෝ නේ කියන්නේ අපේ ආයතන වලට එන දරුවෝ නම් ඒ එනකොට පොඩ්ඩක් කලින් දවසේ මට කියලා ඔය USB drive එකක් හරි මොකක් හරි අරගෙන ආවොත් සර්ව් කරගෙනම යන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා බලන්න. ටීවී එකේ දාලා හරි බලන්න පුළුවන්. නේ? ඒ වෙලාවේ පොඩි කාරණයක් මතක් කරනවා පුතේ. ඔයාලට මතක ඇති උසස් පෙළ විභාගෙ තිබ්බා. ඒත් එක්කම ශිෂ්‍යත්ව විභාගෙත් තිබ්බා. ශිෂ්‍යත්ව දරුවන්ට මේක වැඩි බලපෑවේ නේ. උසස් පෙළ විභාගෙ තිබ්බා මතක ඇතිනේ. උසස් පෙළ විභාගේ පටන් ගන්නවත් එක්කම ගැහුවා මැච් එකක් IPL කියලා. ලංකාවේ වැඩි හරියක් විභාග ෆේල් වෙන්නේ කොල්ලෝ. දානවා මොකක් හරි ඉන්ටර්නැෂනල් ගේම් එකක් බහුජාතික සමාගම් වල දායකත්වයෙන් ගැහුවා IPL කොල්ලෝ බැලුවා IPL. දැන් ඔන්න සාමාන්‍ය පෙළට මාසයයි කියලා තියෙනකොට දැන් ගහනවා LPL. හරි මතක තියාගන්න ඔය PL වලින් කොයි PL එක ගැහුවත් අපිට MyPL ගහගන්න බැරි වුණොත් OPL එක OL එක ඉවරයි. ඒ හින්දා ඒවට නම් අහු වෙන්න එපා දෙයියෝ. හරි හරියටම සාමාන්‍ය පෙළට කාලේ තියලා පටන් ගත්තා. උසස් පෙළ වගේ. බහුජාතික සමාගම් වල උඩර වැටි අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ විශේෂයෙන්ම අපේ අහිංසක කොල්ලෝ ටික රෑ 12 වෙනකන් එතන වාඩි කරන් ඉඳලා මේක පාඩම් කරන එක නවත්තන්න. හරි අහු වෙන්න එපා. ඔවා රහ වුණාට ඔයාලා නෝ. හරි රයිට්. ලියමු එතෙන්ටම පැරණි මිනිසා
පැරණි මිනිසා පැරණි මිනිසා පැරණි මිනිසා ආගම දහම සමග ආගම දහම සමග ආගම දහම සමග මනාව 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 බද්ධ වී ඇත වී ඈතට බද්ධ වී ඇත මනාව බද්ධ වී ඇත මනාව බද්ධ වී ඇත මනාව බද්ධ වී ඇත මෙහිදී ජනකවියා මෙහිදී ජනකවියා මෙහිදී ජනකවියා මෙහිදී ජනකවියා පවසන සියලු දේ පවසන සියලු දේ පවසන සියලු දේ පවසන සියලු දේ බොරුවක් නොවන බව බොරුවක් නොවන බව පවසන සියලු දේ බොරුවක් නොවන බව බොරුවක් නොවන බව ඒ අනුව පැහැදිලිය ඒ අනුව පැහැදිලිය යනි පාතය ඈත් කරන්නකො වාක්‍ය අවසානයේ ඒ අනුව පැහැදිලිය මෙය මෙය නිර්ව්‍යාජ බවයි නිර්ව්‍යාජ බවයි අව්‍යාජ කියන එකම තමයි නිර්ව්‍යාජ බවයි මෙය නිර්ව්‍යාජ බවයි නිර්ව්‍යාජ බවයි එසේම එසේම නැවතම නිපාතය ඈත් වෙනවා එසේම බිම එලි වුණොත් බිම එලි වුණොත් ලයන්න මූර්ධජ නයන්නත් මූර්ධජ බිම එලි වුණොත් බිම එලි වුණොත් අනියමාර්ථයිනේ අසම්භාව්‍යයි බිම එලි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති කණුමදු බොහොම ළඟ ඇති කණුමද බොහොම ළඟ ඇති දැන් කවිපාදේ නෙලිව්වේ දැන් ඒක උද්දෘත කරන්න බිම එලි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති කණුමදු බොහොම ළඟ ඇති දරුවන්ට පාඩම් මේ කවිපදය නේ මේ මං කියවනවා වගේ පුතේ දෙතුන් වතාවක් ඔබත් කියවන්න ඕනේ ලියන ගමන් එතකොට මේ පාඩම් කෙරිල්ල මෙතනින් ඉවරයි බිම එලි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති දැන් නිකන් මං අර මන්තරයක් ජප කරනවා වගේ මං සැරින් සැරේ කියවනවනේ ඔයගොල්ලන් කට අරගෙන ෆෝන් එක දිහා බලන් ඉන්නවා ලැප් එක දිහා බලන් ඉන්නවා ටැබ් එක දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ කට ඇරලා මේව කියවන්න ඕනේ ගෙදර ඉන්න මිනිස්සුන්ට ඇහුණාට ප්‍රශ්නකුත් නැහැ මේක ගෙදරට පිරිතක් කියවුවා වගේ තමයි මහත්ඵල මහානිසංස ලැබෙනවා ඒ හින්දා හරි බිම එලි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති උතුතේ වැහුවා එතෙන්ටම ලිව්වා යන කියමනද දනිපාතේ වෙන් වෙනවා යන කියමනද අව්‍යාජ බව නිරූපණය කරයි අව්‍යාජ බව නිරූපණය කරයි යන කියමනද අව්‍යාජ බව නිරූපණය කරයි නිරූපණය කරයි එනම් තමාගේ කාර්ය හොඳින් අවධානයෙන් මේ වාක්‍ය ලියන්න එනම් තමාගේ කාර්ය පිරිසිදු නොවූ බව පිරිසිදු නොවූ බව
පිරිසිදු නො වූ බව තමා අවංකවම මනිපාතය ඇතට අවංකවම පිළිගත් බවයි. අන්තිවාක්‍ය නැවත කියනවා මාත් එක්ක කියවන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. එනම් තමාගේ කාර්ය පිරිසිදු නො වූ බව තමා අවංකවම පිළිගත් බවයි. තමා අවංකවම පිළිගත් බවයි. මොකද පුතේ ඒ හරුපේ. දැන් ඔච්චර වෙලා ජනකවියට ලකුණු දාගෙන ඇවිල්ලා අන්තිමට මොකද්ද මූ ඇතෑරියේ? දැන් අර පන්ති කාමරේ ඉන්නකොට අර අනිත් පැත්ත ගහලා කිව්වා වගේ පොඩි සැකයක් තියෙනවද දන්නේ නැහැ. මේක මේ ඇත්තද දන්නේ නැහැ කිව්වේ. ඔක අනිත් පැත්ත ගහලා කියවන එක උගේ පුරුද්දනේ. සමහර අය ඔන්න දැන් වාක්‍ය ලියන්නේ නැහැ තාම බලාන ඉන්නවා. හරිද දන්නේ නැහැ. මං කියප එක හරි. අවංකවම ගොවියා පිළිගන්නවා තමන් කරපු වැඩේ පිරිසිදු නැහැ කියලා. බිම එලි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති. හංගගා ගහපු සීන් එකක් මෙතන තියෙනවා. ඒ මොකද්ද? දැන් කුරක්කන් පැල මතුවෙලා පේනවනේ. දැන් ඔන්න බලන්න මිනිස්සු ආගම දහමට බොහොම ලැබි මිනිස්සු පිරිසක් අතීත සාම්ප්‍රදායික ජන සමාජයේ හිටි. දෙයියන්ට බුදුන්ට බොරු කරේ නෑ. ඒක සාප වෙනවා කියලා හිතුවා. දැන් බලන්න පුතේ. දෙයියන්ට මේ කියන්නේ එහින්දා ගොවියාගේ භාවිතය අව්‍යාජයි. ඇයි ආගමට දහමට බොරු කරේ නෑ. සැල්ලිහිණි සංදේශයේ තොටගමේ හාමුදුරුවෝ සැල්ලිහිණිය පිටත් කරන්නේ නැගෙනහිරින් සමනල කන්ද පෙන්නලා කතරගම දෙයියන්ට වැඳලා ආගමට දහමට බොරු කරොත් මිනිස්සු විශ්වාස කරා සාම්ප්‍රදායික සමාජයක සාප වෙනවා කියලා. ඒක එදත් එහෙමයි. බැද්දේගමදිත් එහෙමයි. කුරක්කන් කවිවලදිත් එහෙමයි. උපදේශාත්මක කවිවලදිත් එහෙමයි. සැලලිහිණියෙත් එහෙමයි. හංසෙත් එහෙමයි. මේ සතරගම් මන්ත්‍රණයේදීත් එහෙමයි. ඒක හැමදාම එහෙමනේ. දැන් දෙයියන්ට මේ කියන්නේ දෙයියනේ මම මේ බොරු නෙමෙයි කියන්නේ. අන්න අව්‍යාජ බව කියනවා. අපි අතින් හොඳක් සිද්ධ වුණොත් යහපත් දෙයක් සිද්ධ වුණොත් වැඩේ නීට් නම් හරි පිරිසිදුයි නම් ඒක ඩීසන්ට් නම් ඒක කියන්න අපි බය නැහැ. ඒක අපි නිකන් මරුවට ලුණු ඇඹුල් දාලා රස කරලා මරුවට කියන. බෑ අපි අතින් වැරද්දක් වුණා. අපි අතින් අඩුපාඩුවක් වුණා. දැන් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය මිනිස්සුනේ. ඔබ අතින් මගේ අතින් ඕන කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි වැරද්ද අවංකවම පිළිගෙන වැරද්ද හදාගන්න මිනිහා වැරද්ද හදාගන්න දරුවා තමයි දවසක සමාජය බබලවන්නේ. මොකද ඒ දරුවා දන්නවා ඒක වැරදි කියලා. ආය ජීවිතේ කවදාවත් ඔහු ඒ වැරද්ද කරන්නේ නැහැ. දැන් ජනකවියා තමන්ගේ වැරද්ද අඳුර පාලා කියනවා. බිම එලි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති. මොකද්ද පුතේ මේ කියන්නේ? කුරක්කන් පැල දැන් ලපටි පැල මතුවෙලා උඩට පේනකොට දැන් මේ ඌරෝ මුවෝ ගෝන් අපි හිතමු දැන් ඌර ආවොත් නම් විනාසයි. මුවෝ ගෝන්නු වගේ සත්තු ඇවිල්ලා කුරක්කන් පැල ටික කෑවොත් එතන එලි වෙනවනේ. ඒ කුරක්කන් පැල කහපුවම එතන එලි වෙලා පොළොව පේන්න ගන්නවනේ. දැන් මොකද වෙන්නේ? දැන් මෙහෙම තියෙනවා හේන. දැන් මේකේ ඔහොම කුරක්කම් පැල ඔහොම මතුවෙලා තියෙනවා. ලස්සනට කුරක්කම් පැල දැන් නිල්ල අඹලා තියෙනවා දවස් 7න්. ලස්සනට වැවෙනවනේ. දැන් ඌර මුව වගේ සත්තු ඇවිල්ලා මේක කාලා දැම්මොත් කණුමදු අර හේනක් අස්වද්දන්න ඒ හේන ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන ගස් කොළන් ටික ඔක්කොම කපනවා. කපලා හේනටත් දාලා ගිනි තියනවා. ඊට පස්සේ තියෙන වල් ගස් වල ඉතුරු කපලා දාපු ගස් වල තියෙන මුල් ඔක්කොම ගලවනවා. ගලවලා පොළව
පොළව පස් කොටලා සමතලා කරලා පස පෙරලලානේ වපුරන්නේ. ඒතර අර ගස් කපලා දානවනේ. ඒ කපලා දාන ගස්වල මුල කොටස් ඉතුරු වෙනවනේ මේ විදිහට අර හේනි පොළවේ. ඒ මුල කොටස් ඉතුරු වෙනවා. තැන් තැන් වල කපලා දාපු ගස්වල මුල කොටස් ඉතුරු වෙනවනේ. මේ ඉතුරු වෙන මුල කොටස් ටික ගලවලා දාන්න දෙපේ. දැන් බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති කියන්නේ කුරක්කම් පැල ටික කාලා පොළොව පේන්න ගත්තොත්. මෙන්න ගොවියා ඒක පිරිසිදුවට මේ වැඩේ කරලා නැහැ. සමහර තැන්වල ඒ ගස්වල ඉතුරු වෙච්ච මුල් කොටස කියන කණුමන්ද ගලවලා නැහැ. දැන් ඒ වෙලාවේ පොඩි හොර වැඩක් කරේ. පොඩි ආත්ම වංචාවක් කරේ. දැන් ඒක ඔහු අවංකවම කියනවා. ඒ තමාතින් සිද්ධ වෙච්ච ඒ අඩුපාඩුව දැන් තමන් අවංකවම කියනවා. මෙන්න සාම්ප්‍රදායික ගැමියාගේ ගොවියාගේ නිර්ව්‍යාජ බව. මේවා පේන්න ගත්තම වැඩේ ජෙනුවින් විදිහට කරලා නැහැ. හරි. ඔබ ඒක අවංකව ප්‍රකාශ කරනවා. අපි කියනවා ජන කවියාගේ භාෂණය එනිසා ඊටාම අව්‍යාජයි කියලා පුතේ. විභාගෙට ලියන්න ඔබට හොඳ පොයින්ට් එකක් මම අල්ලලා දුන්නේ. අමතක කරන්න එපා. මේවා ලංකාවේ හැම දරුවෙක්ම ලියන්නේ නැහැ. ඒක මං ආඩම්බරෙන් කියන්නේ. පහුගිය අවුරුදු වල එහෙම ලියපු මගේ දරුවන්ට වැඩේ වැරදුනෙත් නැහැ. සමහරට ඔබ අය ඉලක්ක කළා ඔබ ළඟ ඇති. හරි. යම් තුන්වෙනි උදාහරණයට. කවිය මෙහෙම උද්දෘත කරන්න. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ. කපන්ටත් බැරුව අතපය රුදාවේ. අරින්ටත් බැරුව ලොවගම සිනාවේ. කපමු නෑනෝ ඉපනැල්ලේ සුභාවේ. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ. කපන්ටත් බැරුව අතපය රුදාවේ. අරින්ටත් බැරුව ලොවගම සිනාවේ. කපමු නෑනෝ ඉපනැල්ලේ සුභාවේ. කවිය ඔබ ළඟ තියෙනවනේ. ඒ කියන්නේ පොත නෙමෙයි, ටියුට් එක නෙමෙයි. ඔබේ හිත ළඟ තියෙනවනේ. මතකේ ඒක ලියන්න. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ. කපන්ටත් බැරුව අතපය රුදාවේ. අරින්ටත් බැරුව ලොවාගම සිනාවේ. කපමු නෑනෝ ඉපනැල්ලේ සුභාවේ. සම්ප්‍රදායික ජනකවි බොහොම ආදරණීය මතකයන් එකතු කරන තැනක්. අන්තිම කවිපදේ හරි ලස්සනයිනේ පුතේ. කපමු නෑනෝ ඉපනැල්ලේ සුභාවේ. තමන්ගේ ආදරණීය නෑනට ආමන්ත්‍රණය කරා. මේක ටිකක් ඔබට තාම දුර වැඩි. සාම්ප්‍රදායික ජන සමාජයේ ලංකාවේ සාම්ප්‍රදායික ජන සමාජයේ පරමාදර්ශී විවාහයේ විදිහට සැලකුවේ ඇවැස්ස නෑන මස්සිනා විවාහය. එහින්දා මස්සිනාට පුංචි කාලේදී උපතින්ම නෑනව හිමි වෙනවා. කියන්නේ හැමදාම නෑන කසාද බැඳලා කියන එක නෙවෙයි. මේක සාම්ප්‍රදායික සමාජයේ තිබිච්ච එක පරමාදර්ශයක්. ඒක බොහෝ වෙලාවට සිද්ධ වුණා. ඇවැස්ස නෑන මස්සිනා අතර විවාහය. මම කියන්නේ ඔබ ඔබේ නෑන ගැනවත් මස්සිනා ගැනවත් මේ වෙලාවේ හිතන්න ඕනේ නැහැ. ඒක නීතියක් නෙවෙයි. මම මේ සාම්ප්‍රදායික
සමාජයේ ලංකාවේ තිබිච්ච පරමාදර්ශී විවාහය ගැන කිව්වේ. ඒක පුතේ ලස්සනයි. ඒක අපේ අල්ලපුරට වෙච්ච ඉන්දියාවට වැඩිය ලස්සනයි. ඉන්දියානු ජන සමාජයේ පරමාදර්ශී විවාහය නෑනමස්සිනා විවාහය කමන්නේ නෑනමස්සිනාලා අදටත් යාළු වෙලා ඉන්නවා. අසල්වැසි ඉන්දියාවේ මාමගේ දුවගේ විවාහය තමයි පරමාදර්ශී විවාහය. මාමගේ දුවගේ විවාහ. මේ ලස්සන ගැටිස්සියෝ මහලු පිරිමින්ට කසාද බන්දලා දෙනවා. ඒ අතින් අපේ රටේ සංස්කෘතිය අතිශයින් පොහොසත්. නේ? හරි. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ කපන්ටත් බැරුව අතපය වෘදාවේ. අරින්ටත් බැරුව ලොවගම සිනාවේ කපමු නෑනෝ ඉපනැල්ලේ සුභාවේ. අපි සාකච්ඡා කරමු මේ කවිය තුල මතුවෙන අව්‍යාජාත්මක සංකල්පය මොකක්ද කියලා. දැන් කවියට යටින් මෙහෙම සටහන් කරන්න. ඉහත පද්‍යයද දනිපාතය ඈත් කරලා ඉහත පද්‍යයද අව්‍යාජ වේ. අව්‍යාජ වේ. අව්‍යාජ වේ. වේ ඈත් කරන්න ඕනේ. ජනකවියාගේ සිතෙහි ජනිත වූ උනිපාතයත් වෙනම සිතෙහි ජනිත වූ සිතිවිලි ඒ අයුරින්ම ප්‍රකාශ කරයි. කුරහන් සේරු හෝ ලාහා. කුරහන් සේරු හෝ ලාහා. කුරහන් සේරු හෝ ලාහා. කුරහන් සේරු හෝ ලාහා. තුනක් පමණක්. වපුරා ඇති අතර කුරහන් කැපීමේදී අතපය රිදුම් දෙන බවත් කමා එය අපහසුවක් යැයි සිතා
අතහැර දැමීමටද අතහැර දැමීමටද දනිපාතය ඈත් කරන්න අතහැර දැමීමටද නොහැකි බවත් නොහැකි බවත් නොහැකි බවත් නොහැකි බවත් පවසන අතරම මණිපාතය ඈත් කරන්න පවසන අතරම පවසන අතරම පවසන අතරම ඉතිරි වූ උනිපාතය වෙනම කුරහන් ටික කැපීමට කුරහන් ටික කැපීමට කුරහන් ටික කැපීමට ඉතිරි වූ කුරහන් ටික කැපීමට නෑනාට ආරාධනා කරයි නෑනාට ආරාධනා කරයි නෑනාට ආරාධනා කරයි නෑනාට ආරාධනා කරයි මෙයද දනිපාතය ඈත් කරනවා මෙයද ව්‍යංග්‍යාර්ථය ගැබ් වූ 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 අතිශය 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 අව්‍යාජ භාවිතයකි අව්‍යාජ භාවිතයකි අව්‍යාජ භාවිතයකි අව්‍යාජ භාවිතයකි අව්‍යාජ භාවිතයකි මෙම සියලු උදාහරණ සාක්ෂි සහිතව සනාථ කරන්නේ ජනකවියේ ඇති කමා වෙනත් කවියකට නැති අපූර්ව අව්‍යාජ බව නොවේද